ජේසු පිහිටයි ආදරණීය දුවේ පුතේ රත්තරන් අම්මේ තාත්තේ අපි ස්වාමීන් වහන්සේට කියමු දේව ප්‍රාණාගමනය අදත් අප අතර නිසා අප තුල නිසා අප මැදේ නිසා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවන හුස්ම අපට දානය කරන නිසා අපව ජීවත් කරවන්නේ ඔබ වහන්සේගේ ප්‍රාණයයි වහන්සේගේ ජීවන ශක්තියයි අපේ ශරීරය පුරා ගමන් කරන්න සලස්වන්න. හිස මුදුනේසර දෙපතුර දක්වාම ස්වාමීන් වහන්සේගේ හුස්ම අපව පණ ගන්වන්න සලස්වන්න. එවිට අප තුල තියෙනා මානසික කඩාවැටීම්, එපා වීම, අඳුරු වීම අනියත බිය ස්වාමිනේ දුරු කරන්න වහන්සේ ජීවමාන ස්වාමින් වහන්සේ වහන්සේගේ ප්‍රාණය අප මත මුදාහරමනව අපේ සමාජය අපේ විශ්වයම අලුත් කරවදාල මැනව ආමෙන්. හොඳයි. බලන්න ආදරණීය දුවේ පුතේ සහෝදර සහෝදරියනි අපි පෙරලනවා ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ 24 ඉඳලා 28 දක්වා. අද අපි මෙනෙහි කරන්නේ මේ දේව ප්‍රාණාගමනේ අත්දැකීම තුල ඇදහිල්ලේ ජීවිත ක්‍රමය faith journey in the spirit ඇදහිල්ලේ ජීවිත ක්‍රමය ප්‍රාණයානන් තුල ඇදහිල්ලේ ජීවිත ක්‍රමයක් තියෙනවා. මේ ඇදහිල්ලේ ජීවිත ක්‍රමයට ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අපි නිරන්තරයෙන් අවදි වෙන්න ඕන. මොකක්ද මේ ඇදහිල්ලේ ප්‍රාණයානන් තුල ජීවිත ගමන කියන්නේ කියන දේ තමයි අපි ටිකක් අද මෙනෙහි කරන්නේ. අපි කියවමු ක්‍රියා 17:24 ඉඳලා 28ට. ලෝකයද එහි සියල්ලද මවා වදාළ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමින්ව සිටින බැවින් උන්වහන්සේ මිනිස් අතින් සාදන ලද මාලිගාවල නොවසනසේක. උදව් උපකාරයෙන් යැපෙන අයෙකුසේ උන්වහන්සේ මිනිස් අත්වලින් උපස්ථාන නොලබනසේක. මන්ද සියල්ලන්ට ජීවිතයද හුස්මද අන් සියලු දේද දෙන්නේ උන්වහන්සේය. අද ගොඩක් වෙලාවට කේන්ති ගියපු සමහර පුද්ගලයෝ මට කියනවා ෆාදර් මගේ අම්මා හදිස්සියේ නැති වුණා. මම නම් පල්ලි යන්නේ නෑ දැන්. මට නම් පල්ලියට යන්න නිදහස ලැබුණත් යන්න හිතක් නෑ. මම නම් දැන් යාඥා කරන්නේ නෑ. වැඩක් නෑ. උන්වහන්සේට මම නම් කිසි දෙයක් කරන්නේ නෑ කියලා. දැන් මේක ඊටමත් පෘථග්ජන හැඟීමක්, මිනිස් වචනමාලාවක්. ඒකේ කිසි වරදක් නෑ. හේතුව අපි හිතන් ඉන්න විදියට තමයි අපේ අත්දැකීම් වල ඉරණමේදී අපි තීරණ වලට එළඹෙන්නේ. How big is your God? ඒ කියන්නේ ඔබේ දෙවියන් වහන්සේ මොනතරම් ප්‍රබලයිද, විශාලයිද? ඒ තරමට ඔබේ ජීවිතේ විශාල වෙනවා. How small is your God? ඔබේ මනස කොච්චර පටුයිද? දෙවියෝ පිළිබඳව තියෙන්නේ ඊටමත් පටු අවබෝධයක් නම් අපිට මේ වගේ වෙනවා. ඒම වුණාම අපි කියනවා මම දැන් යාඥා කරන්න, මම දැන් පල්ලි යන්නේ, මම දැන් විශ්වාස කරන්නේ, මට දෙවියෝ එපා, දැන් මට ජේසු ඕනේ. මේ වගේ දේවල් කරන්නේ අපිට ඊටම පෘථග්ජන, කියන්නේ ඊටම පටු. අපිට හරියට ඒ පිළිබඳව දැනුමක් අත්දැකීමක් නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අර පුංචි කාලේ 1 2 පන්ති වල ළමයි දවසක් ඉස්කෝලේ යනවා, ඊළඟ දවසේ බඩ අයියෝ මගේ බඩ රිදෙනවා මට ඉස්කෝලේ යන්න බෑ කියලා අඬන්නේ. ඒ වගේ දෙයක් තමයි අපි ගොඩාක් පෘථග්ජන මිනිස්සු ගොඩාක් දෙවියන් පිළිබඳව, ලෝකයේ පිළිබඳව විවෘත නොවුණු අය හැම වෙලාවෙම දෙවියන් වහන්සේව තියාගෙන ඉන්නේ වැඩක් කරගන්න. බඩු ටිකක් ඉල්ල ගන්න. එහෙම නැත්නම් අපේ අවශ්‍යතාවයන් කරගන්න. අම්මා තාත්තගේ අසනීපේ සුවය. දැන් මේ සාමාන්‍ය ලෝකයේ අනිත් දර්ශනවල ආගම්වල තියෙන මේ අපේ සිතූ පැතූ සම්පත් ඉටු කර දෙන concept එකක්, සංකල්පයක් නෙමේ දෙවියෝ කියන්නේ. බයිබලීය ප්‍රේමයේ දෙවියන් වහන්සේ, ජේසුගේ දෙවියන් වහන්සේ. The God of Jesus Christ is not just a God who will just fulfill our own needs. සිතූ පැතූ දේ ලබා දෙන දෙවියන් පිළිබඳව විවිධ සංකල්ප තියෙනවා. නමුත් ඔබ මම අදහන්නේ ප්‍රේමයේ ජේසුගේ දෙවියන් වහන්සේ, ඔබේ මගේ දෙවියන් වහන්සේ ප්‍රේමයේ ගිවිසුමක් තුල ගමනක් යන කෙනෙක්. අපිත් එක්ක ගමනක් යනවා. ඒතර අපිත් එක්ක ගමනක් යනවා කියලා කියන්නේ පුංචි කාලේ ගමනක් යනකොට අම්මගෙන් දකින සෙල්ලම් බඩු ඉල්ලුවට අම්මා රන් දෙන්නේ නැහැ. අයියේ. සමහර සෙල්ලම් බඩු ගත්තොත් එහෙම ඒක සෙල්ලම් කරලා අධ්‍යාපනය කරන්නේ නැහැ කියන බයට හොඳ අම්මලා තාත්තලා ටැබ් එකයි ෆෝන් එකයි ඉල්ලූ සනින් දෙන්නෙත් නැහැ. දුන්නත් ඔන්ලයින් ස්ටඩීස් කරන්න කියලා සීමාවන් එක්ක දෙන්නේ. ඇයි එහෙම නැති වුණොත් ඒක අස්සේ විනාශ වෙච්ච ස්වභාවයක් තියෙනවා. මම දන්න ගොඩක් දරුවෝ දෙමව්පියෝ මේ දවස්වල මානසිකව කඩා වැටිලා. ඇයි
TikTok කියයි, එහෙම නැත්නම් WhatsApp කියයි. මම දන්නේ එක පුතෙක්. තාත්තා ගුරුවරයෙක්, උපදේශකයෙක්. නමුත් මේ තාත්තට සිද්ධ වෙනවා ගුරුවරු කියනවා කතා කරලා ඔයාගේ දරුවා ඉස්කෝලේ නැතුව ඔන්ලයින් අධ්‍යාපනයේ හිටියත් ඔයාගේ දරුවා ඒ ළමයිගේ උසස් පෙළ පන්ති කාමරේ WhatsApp group එකට එවන messages තවත් ගුරුවරයෙක් දකිනවා ඉතාමත් අසභ්‍යයි. ඉතාමත් වැඩිහිටියන්ට පමණක් වෙන දේවල් වීඩියෝ ක්ලිප් එවනවා. මේ තාත්තට හොඳටම කේන්ති ගිහිල්ලා මගේ මූණේ දැලි ගෑවා කියලා මේ පුතාට දඬුවම් කරනවා. මේ පුතා මතක් කරනවා ඇත්තටම තාත්තගේ ලැප්ටොප් එකේ තාත්තා රෑක බලලා ඩිලීට් කරන්න අමතක වෙච්ච එක්තරා වෙබ්සයිට් එකක් පුතා දකිනවා වයස අවුරුදු 12 දී. පුතාට දැන් වයස අවුරුදු 19යි. නමුත් පුතා වයස අවුරුදු 12 දී තාත්තගෙන්ම තමයි නරක පුරුදු ඉගෙන ගත්තේ. තේරුමක් නැති දේවල්, කෙහෙල් මල්, කුණු කන්දල් බලන්න තාත්තගේ ලැප්ටොප් එකේ තිබුණු දේවල්. දැන් තාත්තා කොච්චර ගැහුවත් හරියන්නේ නැහැ. හේතුව තාත්තගේ ජීවිතේත් එවැනි දේවල් පුතා දැකලා තිනවා. ඒ නිසා දැන් පුතාට දඬුවම් කරනවා තාත්තා ලැජ්ජාව වහගන්න. හැබැයි පුතාට දැන් ඇබ්බැහි වෙලා අර තාත්තගේම පුරුද්ද පුතාටත් ගිහිල්ලා පුතාත් දැන් අර ඔන්ලයින් අධ්‍යාපනයේ සූම් තාක්ෂණයෙන් පන්ති කරනකොට ඒක හිමින් මියුට් කරලා ඒ WhatsApp group එකේ පුතා එක වීඩියෝ ක්ලිප්ස් යවනවා. ඒක පෝනෝග්‍රැෆික් එහෙම නැත්නම් මේක වැඩිහිටියන්ට කියලා විශේෂයෙන් තියෙන මහ කෘතිම කිසිම සත්‍යයක් නැති විකෘති මානසිකත්වයේ ඇති කරන විවිධාකාර දේවල්. එතකොට මේක ලොකු ප්‍රශ්නයක් වුණේ පන්ති අනිත් දෙමව්පියෝ අනිත් ගුරුවරු මේක දැනගෙන මේ පුතාට තලන්න පෙලන්න යනවා. වැඩක් නැහැ. හේතුව අපේ දරුවන් එක්ක අපි accompaniment එහෙම නැත්නම් ඔවුන් එක කැටුව යාමේ ජීවිතයක් අත්‍යවශ්‍ය කාලයක් අම්මේ තාත්තේ දුවේ පුතේ. කැටුව යාමක් නැත්නම් එකෙන් අදහස් වෙන්නේ නැහැ පුතායි දුවයි හැම වෙලාවෙම ෆෝන් එක දිහා බලනකොට ඒක දිහා බලාගෙන ඉන්න ඕන. ඒකට කැමරා සෙට් කරන්න ඕන කියන එක නෙමෙයි. අම්මා තාත්තා වැඩිහිටියෝ අයියලා අක්කලා නංගිලා මල්ලිලා එක්ක සාකච්ඡාවක් තියෙන්න ඕන. කොහමද අද මොකද කරේ? අද ක්ලාස් එකේ මොකද වුනේ? එහෙම නැත්නම් ඔන්න පළවෙනි පන්තිය ඒක ඉවරයි දෙවෙනි පන්තිය ඒක Zoom ක්ලාස් එක ඔන්න WhatsApp ක්ලාස් එක ඔන්න ඔන්ලයින් ක්ලාස් එක කියලා දවසම පන්ති වලින් පිරුණම ඒ ළමයා හෙම්බත් වෙලා එයා හොයා ගන්නවා කෙටි ක්‍රම මේ ඩිජිටල් මෙවලම් අස්සේ එයාට සහනය හොයන එයාට ලැබිලා තියෙන අවාදර්ශ තියෙනවා නම් එයා ලේසියෙන් මේකට ඇදිලා යනවා. මේ තාත්තේ දුවේ පුතේ ඒ නිසා තමයි උන්වහන්සේ අපිට මතක් කරනවා ඇත්තටම අපේ ජීවිතේ ඇදහිල්ලේ ජීවිත ගමනක් ආත්මයන්න් තුල තියෙන අවශ්‍යයි. ඒකට අම්මයි තාත්තයි දරුවෝයි වැඩිහිටියෝ නිතර සාකච්ඡාවක්, ගෙදර සංවාදයක් කොහොමද මොනවද අන්න එතකොට අර පුතාට පුළුවන් වෙනවා තාත්තගෙන් කොච්චර ගුටි කෑවත් තමන් දන්න තවත් ගුරුවරයෙක් එක කියන්න අයියෝ මට තාත්තගෙන් ගුටි කෑවට තාත්තත් ඔහොමයි අම්මා කොච්චර කිව්වත් අහන්නේ තාත්තත් මුළු රෑ පුරාම ඉන්නේ ලැප්ටොප් එකේ කියලා මේ පුතාගේ අරගලය බෙදා ගන්නවා. අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ නිසා අවදි වෙන්න අවශ්‍යයි. කැටුව යාමක් සංවාදයක්. මම දන්න සමහර පවුල් තියෙනවා ඒ පවුල් වල වැඩිහිටි පුතාලා තාත්තට අභියෝග කරනවා. තාත්තා තාත්තේ ඔයා වැරදි. ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි. ඔයා හිතනවා අම්මා ගැන අපි ගැනත් හිතන්න. අන්නේ සංවාදය අමාරුයි. නමුත් එයයි ජීවිත ගමන ප්‍රාණයන්න් තුල යන ජීවිත ගමන කියන්නේ. දැන් මෙතනදී අපිට උන්වහන්සේ කියනවා ඒ නිසා දෙවියන් වහන්සේ අපේ උදව් උපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෝකයේ විවිධ දර්ශන ආගම් වල තිබ්බට දෙවියන්ට පුද පූජා ඕන, පඳුරු පාක්කුඩම් ඕන, උන්වහන්සේලා ලොකු මන්දිර ඕන කියලා අපේ දෙවියන් වහන්සේ සුදු බයිබලයේ ක්‍රියාපොතේ හැමතැනමත් කියන දේ තමයි මට ඔබ ජීවිතයෙන් දුන්නු ගෙවල් දොරවල් නැත්නම් මන්දිර වල මම ජීවත් වෙන්නේ නැහැ. ඇත්තටම පහුගිය කාලේ පල්ලි වැහිලා තියෙන කාලෙක අපිට මතක් කරනවා අවුරුද්දක් දෙකක් මංගල්‍ය කරන්න බැරි වුණා, වෙඩිපත්තු කරන්න බැරි වුණා, තොරන් ගහන්න බැරි වුණා, පල්ලිවල අපිට ලොකු සංදර්ශන පවත්වන්න බැරි වුණා. අපිට මතක් කරනවා ඒ පල්ලි බිල්ඩින් වලින් තොරවත් ක්‍රිස්තියානි අධ්‍යාත්ම ඉදිරියට යන්න පුළුවන්. මුල් ක්‍රිස්තියානි සභාව ජීවත් වුණේ ඒ අත්දැකීම. මුල් ක්‍රිස්තියානි සභාවට බිල්ඩින් මන්දිර තිබ්බේ නැහැ. ලොකු පල්ලි තිබ්බේ නැහැ. ලොකු sanctuaries තිබ්බේ නැහැ. ඒ නිසා ඔවුන් ජීවත් වුණේ පොළොව යට විවිධ ගුහාවන් වල එකතු වෙලා. නමුත් බලවත් වුණේ ඒ මුල් ක්‍රිස්තියානි සභාවේ ඔවුන්ගේ ජීවිතේ පූජා කරන්න ඔවුන් තුළ මහා ජූලිතකමක් තිබ්බා. අද අපි නතර වෙලා හිතුවොත් මහා පල්ලි අපිට තියෙනවා. පල්ලියේ ඉඩම් ගොඩාක් තියෙනවා. ඉඩම් වලට ලොකු රබර් වතු, පොල් වතු ගොඩාක් තියෙනවා. නමුත් අපේ සභාවන් දිහා ප්‍රශ්න කරලා අපි අහලා බලන්න ඕන. ඇත්තටම
දෙවියන් වහන්සේට මේන් මහිමය ලැබෙනවද නැත්නම් ආයතනයක් පවත්වාගෙන යන්න මේවා හොඳයි. ලොකු පල්ලි, ලොකු ඉඩකඩම්, ලොකු වස්තු අවශ්‍යයි ආයතනය පවත්වාගෙන යන්න. දෙවියන් වහන්සේට ඒන් මහිමය දේවරාජ දෙවියන් වහන්සේගේ පාලනය ලෝකයට එන්න නවහසක් නව පොළොවක් යුක්තිසහගත ලෝකයක් නිර්මාණය වෙන්න එය කොච්චර අවශ්‍යයිද නතර වෙලා හිතන්න මේ කාලේ උන්වහන්සේ අපිට දෙනවා. ඒකයි කියන්නේ උන්වහන්සේ සියල්ලන්ට ජීවිතයද හුස්මද අන්සිලු දේද දෙන්නේ උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේට අමුතුවෙන් හදලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ලොකු පල්ලියක්, ලොකු සුරුවමක්, ලොකු මණ්ඩපයක් නැහැ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ආගමට ඕනනම්, පල්ලියට ඕනනම්, මේ සංඝයට ඕනනම් දුන්නට කමක් නැහැ. මොකද දෙවියන් වහන්සේ පැහැදිලිව කියනවා මම කිසි දෙයක් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ දේවල්. ඕන දේවල් තියෙනවා. නමුත් ඔව්ව මට වැඩක් නැහැ. මම ජීවිතය දෙන හුස්ම ප්‍රාණය, ප්‍රාණාගමනය කියන්නේ ඒකයි. රුහක් දේව හුස්ම උන්වහන්සේ අපිට දෙනවා. ඒ නිසා අපි මොනවා කරත් ද්‍රව්‍යාත්මකව නොකලත් උන්වහන්සේ අපිට කියනවා ජීවිතය පුතේ මම දෙනවා. හුස්ම දෙනවා. සියල්ල ඔබට දෙනවා. මොකටද දෙන්නේ? ඔන්න ඊළඟට කියනවා 26 ක්‍රියා 17. උන්වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළසේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන්ද වාසස්ථානවල සීමාද නියම කළසේක. මෙසේ කළේ දෙවියන් වහන්සේ ගැන හැඟීමක්ද හමුවන බලාපොරොත්තුවෙන් යුතුවද උන්වහන්සේ සොයන පිණිසද උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටිනසේක. මෙන්න ඇදහිල්ලේ ප්‍රාණයානන් තුල ජීවිත ගමනේ කොටස් තුනක් පියවර තුනක් ගැන උන්වහන්සේ කතා කරනවා. මොකක්ද? මම ඔබෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පල්ලි හදන්න, පවුල් පොත් වලට සල්ලි දෙන්න, එහෙම නැත්නම් ආධාර පත්‍රිකා පුරවන්න. ඒවා තිබුණත් එකයි නැතත් එකයි. ඒවා හොඳයි සංඝයේ කොට නැගීම් පිණිස. නම දෙවියන් වහන්සේට ඒ වලින් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියනවා. හැබැයි උන්වහන්සේ කියනවා මම බලාපොරොත්තු වෙන ඔබට ජීවිතයේ හුස්ම සියල්ල දීලා. මොකක්ද? ප්‍රධාන දේ පළවෙනි දේ උන්වහන්සේ කියනවා මෙසේ කලේ දෙවියන් වහන්සේ ගැන හැඟීමක්. අපි කියනවා strong feeling, strong in-depth relationship with God. දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රබල බලවත් හැඟීමක්. මේ හැඟීම හරිය වැදගත්. අද ගොඩාක් වෙලාවට අපි දකිනවා අපිට අන්තර්ජාලයේ අපි කොච්චර පූජාවල් යාඥාවල් ඇහුවත් අපිට දැනෙනවා මේ දවස්වල කොච්චර වියලිලාද කියලා. අපි ගිහිල්ලා සප්‍රසාද වහන්සේ ඉදිරියේ කරන යාඥා වගේ නෙමෙයි, සාංගිකව එකතු වෙලා දිව්‍ය පූජාවට සහභාගී වෙනවා වගේ නෙමෙයි. අපිට පුළුවන් ඩිජිටල් තාක්ෂණය යොස්සේ අපිට පුළුවන් ලයිව් හැම යාඥා මෙහෙයක් පූජාවල් අහන්න. නමුත් අපිට තන කෘතිමයි. ඒ වගේ වල ඇස්සේ බලාගෙන ඉන්නකොට ඒවල තියෙන ලොකු හිස්තැනක්. ඒකයි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ බලවත් හැඟීමක් ඔබට තියෙන්න ඕන. ජේසු පිළිබඳව, ජේසු වැඩ සිටින සංඝය පිළිබඳව ප්‍රාණයානන් වහන්සේගේ ඒ ආගමනය සිදුවෙච්ච සාංගික අත්දැකීමක් ගැන බලවත් හැඟීමක්. A strong emotion, deep feeling. ඒ නිසා තමයි යාඥාවේ අපි හැඟීමුත් අවශ්‍යයි. ඒකයි සමහරලාට අප්පුඩි ගන්න. ඒකයි සමහරලාට අත උස්සන. ඒකයි සමහරලාට නිහඬව යාඥා කරන. ඒකයි සමහරලාට අපි මූණින් තලා වැටෙන. මේ හැඟීම් එක්ක යාඥාව වැදගත්. අපි ආදරය කරද්දී අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ප්‍රේමවන්තයෝ ආදරය කරද්දී තෑගි දෙනවා. රෝස මලක් දෙනවා. ආදරය කරන අතින් අල්ලනවා. වැළඳ ගන්න මිනිස්සුන්ට ඒවා වැදගත්. ඒව වගේම ජේසු එක්කත් දේව නමස්කාරය අධ්‍යාත්මික ජීවිතයේ හැඟීම් අවශ්‍යයි. හැඟීම් දැනීම් නැතුව යාන්ත්‍රිකව කරන්න බෑ. අද අපිට ලෝකේ උගන්වනවා මේ හුදකලාකරණය වෙච්ච ලෝකය loneliness කියලා. මේ තියෙන තනිකම නිසාම සියදිවි හානි කර ගැනීම වැඩි වෙලා ජීවිතේට මුහුණ දෙන්න බැරුව සමහර තරුණ තරුණියෝ විශ්වවිද්‍යාලවල කලා විෂයන් ඉගෙන ගත්තු අය තමන් හිතන පතන අය තමයි වැඩියෙන් මේ කාලේ මානසිකව වැටිලා තියෙන්නේ. ඇයි හිතන පතන අය සංවේදී අය. සංවේදී අය අනිත් අයගේ දුකට ගොඩාක් මානසිකගත වෙන අය. ඒ නිසා දරා ගන්න බෑ. අනේ ඒ පවුල කොහොමද ජීවත් වෙන්නේ? අනේ ඇයි ඒගොල්ලන්ට අම්මා නැති උනේ? අනේ මේ මිනිස්සු බලන්න මේ මාළු ඔක්කොම මැරිලා එකපාරට වෙරළට ගැහුවා. අනේ දෙයියනේ කියලා පපුව පලාගෙන යන සංවේදී අයට මේ කාලේ අමාරුයි. අපි කියනවා ඒ අය ගොඩාක් විඳවනවා මේ කාලේ. අම්මේ තාත්තේ දුවේ පුතේ
ඒක හොඳයි සංවේදී නම් ඔබ. හැබැයි අනිත් පැත්තෙන් ඔබට බලවත් හැඟීමක් තියෙන්න අවශ්‍යයි. ස්වාමින් වහන්සේ දේව ප්‍රාණාගමනය බලවත් කරන අපිව. ඒ නිසා අපි මේ ලෝකයේ දේවල් දිහා බලලා අයියෝ කියලා කඩා වැටෙන අවශ්‍යතාවයක් නැහැ. බලවත් හැඟීමක් උන්වහන්සේ ඔබට මට දෙනවා. උන්වහන්සේ එක්ක සංඝය එක්ක එකිනෙකා එක්ක. දෙවනුව උන්වහන්සේගෙන හමුවන බලාපොරොත්තුෙන් යුතුව උන්වහන්සේ සොයන පිණිස convinced thought to search you. Convinced thought හමුවෙන බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ මට ක්‍රිස්තුස් වහන්සේව මුහුණට මුහුණ හමු වෙනවා. උන්වහන්සේ අදත් මට හමු වෙනවා. දුගී පීඩිත තනි වෙලා ලෙඩ ඇඳන් වල මෙහෙම ඉන්න අය, ක්වොරන්ටයින් වෙන අය, ජීවිතේ හිර වෙලා ඉන්න අය, එවැනි අයව අදත් මට හමු වෙනවා. convinced thought. ඒ පිළිබඳව අවබෝධයක්. මම දන්න එක්තරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කණ්ඩායමක් පෞගේ කාලේ ඥානකාන්තියක් සංවිධානය කරා. මොනවද මේ කාලේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒකේ තම විවිධ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හිටියා. ඔවුන් කිව්වා ෆාදර් අපි ලෑස්ති තනි වෙලා ඉන්න අයව හොයලා බලලා ඒගොල්ලන් එක කතා කරන්න දුරකථන ඇමතුම් දීලා. අධ්‍යාපනය කරගන්න බැරි ඔන්ලයින් අධ්‍යාපනය නැති තරුණ තරුණියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා. ඒගොල්ලන්ට අපි යම්කිසි විදිහකට දුරකථනයෙන් කතා කරලා හරි යම්කිසි විදිහකට ටයිප් කරලා ෆොටෝකොපි කරලා ඒගොල්ලන්ට නිබන්ධන යවන්න අපි ලෑස්ති. මෙන්න ස්වාමින් වහන්සේ කියනවා convinced thought. අපිට තියෙන්න ඕන මේ වෙලාවේ මොකක්ද උන්වහන්සේ මගෙන් ඉල්ලන්නේ? මොකද්ද මේ වෙලාවේ සාංගිකව ප්‍රාණාගමනය මට කියන්නේ කරන්න ඕන කියලා. මේ පිළිබඳව ලොකු අවධියක්, ලොකු ඇතුළාන්තේ අපේ මනසේ, අපේ ප්‍රඥාව පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍යයි. ඊළඟට කියනවා උන්වහන්සේ සොයන පිණිස උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටිනසේක. committed action. උන්වහන්සේ එක්ක ජීවිතයක් අපිට උන්වහන්සේ කතා කරනවා. committed relationship. ඒ නිසා උන්වහන්සේ අපිට කතා කරනවා strong feeling, convinced thought, committed action. ඒ කියන්නේ ගැඹුරු හැඟීමක් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රාණාගමනය, ශුද්ධාත්මයන්න් පිළිබඳව, ශුද්ධාත්මයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව, ඒ වගේම convinced thought, ඒ කියන්නේ අධ්‍යානයක්. මොකද්ද මේ කාලේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මට කොහොමද තව කෙනෙක් දෙන්නෙක් හොයාගෙන ශක්තිමත් කරන්න පුළුවන්, ධෛර්යය දෙන්න පුළුවන්? අනිත් පැත්තෙන් committed action, කැපවුණු ක්‍රියාවලියක්, කැපවුණු සම්බන්ධකමක් ස්වාමීන් වහන්සේලනවා. ඒක අපේ ක්‍රියාවලියක් බවට පත් වෙන ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ පහුගිය දවස්වල අපේ ගමේ එක තාත්තා කෙනෙක් ඉන්නවා. ඔහු තනියම ජීවත් වෙන්නේ, භාර්යාව නැති වෙලා. ඔහු තනිකඩව ජීවත් වෙන්නේ. ඔහු කාලයකට ගොඩේ වැඩ කියලා තියෙනවා. ඒ කියන්නේ ගමේ සමහර තැන්වල තියෙන රබර් ගස්වල ගිහිල්ලා පෞද්ගලික ඉඩම් වල රබර් කිරි කපලා ජීවත් වෙනවා. ඔහු ජීවත් වෙන්නේ පුංචි ටකරන් කාමරයක. ඒ කාමරේ තමයි ඔහු ජීවත් වෙන්නේ. ඔහුගේ දරුවෝ විවාහ වෙලා ගිහිල්ලා. මේ තාත්තා මම දකිනවා විශේෂයෙන් මේ සංචලන සීමා තිබුණු කාලේ ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා වගා කරන්න. ඔහුට ඉඩක් නැහැ. ගොඩාක් වතුකම්කරුවන්ට Tamanගම කියලා ඉඩමක්, ගෙයක්, දොරක් කිසිම දෙයක් නැහැ. ගොඩාක් වෙලාට රුපියල් 5000 ලැබුණෙත් නැහැ. හේතුව ඔවුන්ට වත්තේ වැඩ තියනවා කියලා කියන. වත්තේ වැඩ තියනවා කියලා කියන්නේ වහින කාලෙට ඉතාමත් අල්පයි. ඒ ලැබෙන මුදලත් ගොඩාක් වෙලාවට 800ක් 900ක් අතර මුදලක් තමයි ලැබෙන්නේ. ඒකත් ගොඩාක් වෙලාවට මේ දවස්වල නගරයට යන්න අවශ්‍ය නිසා, බස් නැති නිසා, ස්පිරිතාලයකට නැත්තම් බඩු ටිකක් ගන්න නගරයට යන්න උනොත් රුපියල් 2000ක් 3000ක් යන අපි ඉන්න පළාත්වල 3 wheeler එක යන. ඒ නිසා ලබන මුදල ඒ සතියේ එක්කෙනෙක් ගෙදර ලෙඩ වුණොත් එහෙම ඒ දවස් 5ම වැඩ කරත්, දවස් 7ම වැඩ කරත් ඒ පාරේ යන්න විතරක් බස් නැති නිසා 3 wheeler එකක් ගන්න විතරක් ඒ මුදල යනවා. දැන් මේ තාත්තලා, මේ අම්මලා ගොඩාක් දුක් විඳිනකොට මේ තාත්තා තීරණය කරනවා මම මේ කාලේ තනියම ජීවත් වෙන්නේ, මම වගා කරනවා. ඔහු සංඝේ, කුඩා කිතුණු සංඝේ අපි කතා කරනවා. ඔහු ඉදිරිපත් වෙනවා. පල්ලියේ පොඩ්ඩක් ඉඩ තියනවා වත්තේ එහෙ මෙහෙ. ඒ පොදු ඉඩමේ මම ඇවිල්ලා වගා කරන්නම්. මේ තාත්තා කෙහෙල් ගස් වගා කරනවා, මඤ්ඤොක්ක වගා කරනවා. ඒවා අරගෙන මේ තාත්තගේ මූණේ තියෙන සිනහව හැමදාම උදේ හවස මම දකින්නවා. මට නිතරම මුණ ගැහෙනවා. මේ තාත්තා මම දකින්නවා ගමේ ඉන්න තරුණම චරිතේ. හැබැයි ඉතාමත් වයසයි, තනියම ජීවත් වෙන්නේ. ඔහුගේ පුංචි කාමරයක්, කුස්සියක් තියෙනවා. හරි පිළිවෙලට ඔහු බත් ටිකක් රොටියක් උයාගෙන අමාරුවෙන් ජීවත් වෙන්නේ. හැබැයි ඔහු තුල තියෙන ජෝලිතකම, ඔහු තුල තියෙන ප්‍රීතිය, ඔහු තුල තියෙන අපි මේ කියපු හැඟීම් තුනම strong feeling, convinced thought, committed action. ගැඹුරු හැඟීමක් තියෙනවා සංඝය ගැන, ක්‍රිස්තුස් වහන්සේ ගැන. ඒ වගේම ඔහු තුල තියෙනවා
ඇතුලාන්තයෙන් ඉතාමත් ගැඹුරු තේරුම් ගැනීමක් මේ කාලේ ගෙදරට හිර වෙලා ඉඳලා හරියක් නැහැ. මට කවුරුත් නැහැ කියලා අඬ ඉඳලා හරියක් නැහැ. බය වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඔහු ගෙදරෙන් එළියට එනවා මාස්ක් එකක් දාගෙන ඊට පස්සේ පල්ලිය වත්තට ඇවිල්ලා හිමින් ඉඩ තින තැනක වගා කරනවා. දුවනවා, පනිනවා, කතා කරනවා. පාර යන ඈත් එක්ක බොහොම සිනාමුසු මූණෙන් ජුලිතව කතා කරනවා. කිසිම රෝගයක් පීඩාවක් නැහැ. ඒ වගේම ඔහු තුල තියෙනවා කැපවුණු ජීවිත ක්‍රමයක්, committed action. හැමදාම ඔහු කරන මහා වැස්සේ සමහර දවස්වලට ඇවිල්ලා වැස්ස චුට්ටක් පායනකන් ඉඳලා මම කියනවා තාත්තේ තෙමෙන්න එපා, තෙමුණොත් එහෙම මේ දවස්වල අසනීප වෙන්න හොඳ නෑ කියලා. අයියෝ වලට බය වෙලා හරියන්නේ නෑ. මෙන්න අතුලාන්තය ප්‍රාණාගමනේ අත්දැකීම අත්දැක්ක අයගේ අතුලාන්තය හරි වෙනස්. බියසුළු නෑ. ඒ නිසා තමයි මනෝවෛද්‍යවරු කියන්නේ මේ තනිකම කියන ප්‍රශ්නය අද උග්‍ර වෙනවා හුදකලාකරණය ඇතුලේ. ඒ නිසාම මේ තනිකම ජය ගන්න එක ක්‍රමයක් තමයි තමන්ගේ ඇතුලාන්තයට කොටු වෙලා ඉන්නේ නැතුව තමන් ඉන්න තැනින් චුට්ටක් එළියට එන්න කියලා අපිට මානසික සෞඛ්‍ය පිළිබඳව උපදෙස් ලැබෙනවා. තමන් ඉන්න දේම හිත හිතා හිටියොත් අනේ මට ඉගෙන ගන්න බැරි වුණා, අනේ මගේ අධ්‍යාපනය නතර වුණා, අනේ මගේ ආර්ථිකය කඩා වැටුණා, අයියෝ මට බැරි වුණා කියලා අඬමයින. හැබැයි තවත් තමන්ගේ ගහකොළක් එක්ක සංඝයාත් එක්ක එකතු වෙන්න ගන්නකොට මහා ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම ස්වේච්ඡාවෙන් යමක් මේ කාලේ කරන්න පුළුවන් වෙනකොට, සේවය අනිත් අයට දෙනකොට, තමන්ගේ ජීවිතේ වටිනාකම දැනෙනකොට, තමන් කොච්චර වයසින් මොහුකුරා ගියත්, වයසින් බාල වුණත් මම වටිනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. අපි කියමු ඒ නිසා ස්වාමිනී, අපි හැම කෙනෙක්ම දේව ප්‍රාණාගමනේ අත්දැකීමට අයිති වෙච්ච අය, උරුමකම් කියන අය. ඒ නිසා අපි හැම කෙනෙක්ම අසීමාන්තිකව වටින නිසා ස්වාමිනී, මේ සීල ජීවිත අනියත බිය ජය ගන්න ඔබ වහන්සේ තුලම ජීවිත ක්‍රමය තුල අපි ස්ථිර කරන්න. ඔබ වහන්සේ තුල අපේ ජීවිත බලවත් කරන නිසා ඔබ වහන්සේ තුල ප්‍රීතියෙන් පවතින අපිව ශක්තිමත් කරන්න. අපි අවසානයේ කියනවා 28 ක්‍රියා 17 මන්ද කියා තිබෙන පරිදි අපි උන්වහන්සේ තුල ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු. උන්වහන්සේ තුල ජීවත් වෙනවා, හැසිරෙනවා, පවතිනවා. මේක දවස පුරා මෙනෙහි කරන්න. ජීවත් වෙනවා, හැසිරෙනවා, පවතිනවා උන්වහන්සේ තුල. එවිට ලොකු සතුටක්, ප්‍රීතියක් අපිට අනිත් අයක බෙදා ගන්න පුළුවන්. හොඳයි. සියලු දෙනාටම ජේසු පිහිටයි.